ඔර ගැටලුවක් මුලින්ම බලන්න ඕනේ ගැටලුවක් විසඳන්නේ විශ්ලේෂණය කිරීම. කියන්නේ අපි මොකක්ද අපේ එදිනදා ජීවිතයේ තියෙන ගැටලුවක් විසඳන්නනේ මේ ක්‍රමලේඛ ලියන්නේ නේද? අපේ වැඩ පහසු කරගන්න. එතකොට මුලින් බලන්න අපේ තියෙන ගැටලුව මොකක්ද කියලා. ඒතර ඒ ගැටලුව විශ්ලේෂණය කරාම තමයි ඒකට නිවැරදි විසඳන ක්‍රමයක් එන්නේ. හරි. බලන්න ගැටලුවක් විසඳීම සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය. මට අපි කියනවා ආදාන ඉන්පුට් ලෙටර් කියලා හඳුන්වනවා. ගැටලුවක් තියෙනවා ගැටලුව විශ්ලේෂණය කරලා දැන් ඒක විසඳන්නයි හදන්නේ. ඒතර ඒක විසඳන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වලට අපි කියන්නේ ආදාන ඉන්පුට්ස් කියලා. ඒ විසඳීමෙන් ලබා ගන්න ප්‍රතිඵලය ප්‍රතිදානය අවුට්පුට් එකක් කියලා අපි කියනවා. ආදාන ලබා දීලා ඒක ප්‍රොසෙස් කරාට පස්සේනේ සැකස් වුණාට පස්සේ අවුට්පුට් එකක් විදිහට ප්‍රතිදානයක් විදිහට එළියට එනවා. ඒතකොට ක්‍රියාවලියක් පියවරෙන් පියවර සිදු වන අතර ඒවා අනුපිළිවෙලකින් දැක්වීම ඉතා වැදගත්. ඒතර මේ දැන් ආදාන ලබා දුන්නා පස්සේ යම් ගැටලු විසඳන යම් ක්‍රියාවලියක් කරනවනේ ක්‍රියාවලිය අනුපිළිවෙලට දක්වන එක ඉතා වැදගත් නේද? පිළිවෙලට උන් නැත්තම් ගැටලු විසඳන්න බෑ. හරි. ගැටලුවක් විශ්ලේෂණය කිරීමේදී එහි ආදාන ක්‍රියාවලිය හා ප්‍රධාන වෙන්වෙන්ව හඳුනා ගන්නු ලබයි. අපි දැන් ගැටලුවක් විශ්ලේෂණය කරන්න යන්නේ එතකොට ඕනම් ගැටලුවක තියෙනවා ආදාන ක්‍රියාවලිය හා ප්‍රධාන අපි ඒවා වෙන්වෙන්ව හඳුනා ගන්න ඕන. හරි. දැන් බලමු මේ කොටසුන ප්‍රශ්න අහනවා සාමාන්‍ය විභාගෙට. හරි බලන්න ඔන්න රසවත් ඒක ඔප්ප පිළිල කිරීම. හරි මට කියන බලන්න මේ ගැටලුව කියන්නේ දැන් අපිට ඔයා හිතන ඔයා දැන් තනියම ගෙදර ඉන්නකොට ගෙදර නෑ කට්ටියක් කියනවා. මොකද කරන්නේ? ඒකක් එහෙම හදලා දෙන්න බැනේ. අනාවට ගැටලුවක් ආවා. නේද? දැන් මේ ගැටලුව විසඳන්න අපිට ඕන කරන ආදාන මොනවද ඉන්පුට්? වතුර ඕනේ තව සීනි කිරිපිටි තේකොළ නේද? එහෙම ඕන. ඔන්න ආදානය කරන්නේ තේකොළ සීනි උණු ජලය. ඔන්න ආදානය කරන්නේ ප්‍රශ්න විසඳන්න නේද? ක්‍රියාවලිය මොකද්ද? ඔව් තේ හදන එක. අපිට පිළිවෙලට කියද ඇයිනේ වතුර උණු කරන මුලින් නේද? ඊට පස්සේ තේකොළ දානවා නේ. පිටි දානවා සීනි දාන එක පිළිවෙලට වෙන්නත් ඕනනේ. දැන් ක්‍රියාවලිය බලන්න පළවෙනියෙන් තේකොළ පෙරෙන්නට දැමීම. පෙරණේ තුලින් උණු ජලය කෝප්පෙට දැමීම. නේ මේ ක්‍රමේ නැතු වෙන ක්‍රම වලට හදන ඇති. මේක පිළිවෙලකට යන්න ඕන. සීන් ටිකක් තේ කෝප්පෙට දැමීම. හැන්දෙන් තේ කෝප්පේ වූ සීනි දිය කිරීම. ඒතර මේක පිළිවෙල කරන්නේ තියෙන්නේද? ක්‍රියාවලිය. ඔව් ඒතර පිළිවෙලට දැක්වීම වැදගත්. ඊළඟට ප්‍රතිදානය මොකද්ද? රසවත් ඒකක්. ඒතකොට ඕනෑම ගැටලුවක අපිට එන ආදානයක් තියෙනවා. ඒ ගැටලුව විසඳන්න නම් ආදානයක් තියෙන්න ඕනේ. ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අවසානයේ ප්‍රතිඵලයකුත් තියෙන්න. හරි. හරි ඔන්න. මට කියන්න බෑ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයේ මොනවද ආදාන? ඔව් ඍජු කෝණාශ්‍රයේ දිග පල්ල තමයි ආදාන නේද? ක්‍රියාවලිය මොකද්ද? ඔව්. ක්‍රියාවලියට එනවා දිග වර්ගඵල සමානයි දිග ගුණ කිරීම පළල. ප්‍රතිදානය ඔව් ප්‍රතිදානය වෙන්නේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. හරි. සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද යන සෙවීම. මොකක්ද ආදානේ? දැන් දෙන සංඛ්‍යාව දෙන ඕනෑම සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද කියලා බලන්න අපිට කියන්නේ කරන්න කියන්නේ. මොකක්ද ආදානේ? ඔව් සංඛ්‍යාව ටික. සංඛ්‍යාව තමයි ආදානේ දෙන මොකක්ද කියලා අහන සංඛ්‍යාව. ඊට පස්සේ ක්‍රියාවලිය මොකක්ද? ඔව් දෙකෙන් බෙදලා තව දෙයක් බලන්න ඕන. දෙකෙන් බෙදලා එකක් ඉතිරි වෙනවා. ඔව් එකක් වෙන්නත් පුළුවන් බිඳුවක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ දෙන සංඛ්‍යාව මොකක්ද කියලා. දැන් මොකද්ද මෙතන වෙන්නේ? දෙන සංඛ්‍යාව දෙන ලද සංඛ්‍යාව ඔත්ති ඉදිරියටද වෙන්නේ කොහොමද? දෙකෙන් බෙදුවා මොකද්ද වෙන්න ඕන? එකක් ඉතිරි වෙනවා නම් ඒක ඔත්තේ සංඛ්‍යාව වෙනවා. ඉතුරුවක් නැත්තම් ඉරට්ට වෙනවා. ඒකෝර අපි ක්‍රියාවලිය යටතේ මොකද කරන්න ඕන? එම් සංඛ්‍යාව දෙකෙන් බෙදලා ඉතිරිය බිඳුවට සමානද නැද්ද කියලා බලන්න ඕනේ නේද? ක්‍රියාවලි සංඛ්‍යාව දෙකෙන් බෙදා ශේෂය සෙවීම. ශේෂය වෙනවා. ශේෂි බිඳුව නම් ඉරට්ටේ සංඛ්‍යා බව තීරණය කිරීම. අපිට ඒ තීරණය ගන්නත් ඕන මෙතනදී නේ ක්‍රියාවලිය ඇතුළෙම. ශේෂ එක නම් ඔත්තේ සංඛ්‍යා බව තීරණය කිරීම. නේද? ඒක තීරණය කරනවා. හැබැයි එළියට පිට පෙන්වන්නේ නැහැ. නේ ක්‍රියාවලිය වෙන්නේ ඒකනේ. බෙදලා ශේෂය බලනවා. ශේෂය බිඳුවට හෝ එකට සමානද කියලා බලනවා. දැන් මොකද්ද ප්‍රතිදානේ? ඔව් සංඛ්‍යාවයි ඔත්තේද ඉරට්ටේද බව කියනවා. හරි? ඔන්නද?
ඔය නොවිදිල තම අපි ආදානය ක්‍රියාවලිය ප්‍රතිධානය පෙන් කරගන්න බන්න ගැටලු විසිම හොඳ ඇල්ගෝරිදම ගොඩ නැකීම මේ ඇල්ගෝරිදම් එකක් කියන්නේ අපි දැන් ගැටලු විසඳුවනය කීපයක් ඒ ගැටලු විසඳන්න නිකම්ම නෙමේන යම් ක්‍රියාවලියක් ගිය වුණා නේද ඒ ක්‍රියාවලය නිකම්ම එහෙම එන්නේ මේ පිළිවලටත් තිබුණා නේද බරේ අපි ගැටලුවක් විසඳන්න පාවිච්චි කරන ක්‍රමය පිළිවලට අනුපිළිවෙලට ලිව්වහම අපි ඒකට කියන ඇල්ගෝරිදම්යක් කියන්නේ ගැටලුව විසඳන අනුගමනය කරනු ලබන පීවර දැක්වීමේ ක්‍රමය ඇල්ගෝරිදම් ලෙස හැදින්නේ මේ අවස්ථාවන්නේ පූර්ව සැලසුමක් සහිතව නිවැරදිව ගැටලුව විසඳුමක් සෙවිය හැකි ක්‍රියාමාර්ග දැක්වීම නේ අපි ඇල්ගෝරිදම් මේ කියන්නේ අපි ගැටලුව විසඳන ආකාරයේ ක්‍රියාවලිය පිළිවෙල කරලා ලියන එක. ඒතකොට ඒක ඇල්ගෝරිදම් එකක් වෙනවා. බලන්නකෝ. ඔන්න දැන් ලිපියක් තැපැල් කරන්න යන්නේ. ඒකට අදාළ ඇල්ගෝරිදම් එකයි මම පෙන්නන්න. බලන්න එක මුලින්ම ලියුම ලියනවා. නේ? ඊට පස්සේ ලිපිය නවනවා. නවලා ලියුම් කවර එකට දානවා. ලිපිනේ ලියනවා. මුද්දර අලවනවා. තැපැල් කරනවා. නේද? ඔව්. දැන් මේ මුලින්ම තැපැල් කරලා හරියන්නේ නැහැ නේද මෙතනදී? නෑ නේද? ලිපියම විතර මේ පිළිවෙලට යන්න ඕනේ. ඒතර ඔන්න ලිපියත් තැපැල් කිරීමට දාලා ඇල්ගෝරිදම් එක මේ ඒක නේද ආරම්භයේ ඉඳන් අවසාන දක්වා පිළිවෙලට ගමන් කරලා තියෙනවා. ඊළඟට ඇල්ගෝරිදම් සංවර්ධනය කිරීම සඳහා පාලන ව්‍යුහ භාවිතය. දැන් මේ ඇල්ගෝරිදම් වල තියෙන විවිධ පාලන ව්‍යුහ කියලා control structure. කියන්නේ ඒ ඇල්ගෝරිදම් කියන ඒ අකර ගැටලුව විසඳන පාවිච්චි කරන අනුපිළිවෙලනේ ඇල්ගෝරිදම් එකක් කියන්නේ. ඒතර ඒකෙත් මේ ඇතුළේ මෙන්න මේ වගේ පාලන ව්‍යුහ තුනක් තියෙනවා. ඒ කියන්නේ විවිධාකාර ඇල්ගෝරිදම් තුනක් තියෙනවා. ඒවැ භාවිතා වන දේවල් අපි කියන්නේ පාලන ව්‍යුහ කියලා බලන්නකෝ. ඇල්ගෝරිදම් මේ ක්‍රියාකාරී අධ්‍යයනය කිරීමේදී පාලන ව්‍යුහ control structure තුනක් හඳුනාගත හැකියි. බලමු කොන්න එකක් අනුක්‍රමණය sequence. ඒ කියන්නේ දැන් අපි මේ එකක් හැදුවනේ. මොකද උනේ එක පිළිවෙලට හරියට පඩිපෙළ බැහැගෙන යනවා වගේ ක්‍රියාවලිය අනුපිළිවෙලට සිද්ධ වුණානේ. ඒකෝර ඒ වගේ කරලා කියන අනුක්‍රමණයක් කියලා. මේ වගේ ඇල්ගෝරිදම් එකක් තියෙන කියන්නේ ආපස්සට හැරෙන්නෙත් නෑ තීරණයක් ගන්නෙත් නෑ මොකද ආරම්භයේ ඉඳලා අවසානය දක්වා ගලාගෙන යනවා. අපි ඒ වගේ ඇල්ගෝරිදම් එකකට අපි කියනවා අනුක්‍රමණයක් කියලා සීක්වන්ස් එකක්. දෙවෙනි එක වර්ණය සිලෙක්ෂන්. මොනවද ඔත්තිරට්ටේ සංඛ්‍යාව තීරණය කරන එතනදී වර්ණයක් වෙනව නේද? නේ ඉතිරිය බිඳුව නම් මුදුනේ අපි කිව්වා ඉරට්ට සංඛ්‍යාව කියලා. ඉතිරි එකක් නම් අපි කිව්වා ඔත්ති සංඛ්‍යාව. අන්න වර්ණයක් තීරිච්ච දැන. අපි යම් තීරණය කරගෙන වුණා. ලැබිච්ච ඉතිරිය මත අපිට යම් තීරණයක් කරන්න වුණා. ඒක ඔත්තේද ඉරට්ටේද කියලා තීරණය කරන්න ඔන්න වර්ණය තිබ්බ පාලන ව්‍යුහය. හරි. ඊළඟට පුනර්කරණය. එකම පුනර්කරණය කියන්නේ එකම ක්‍රියාව නැවත නැවත සිදු වෙන දේවල්. මොකක් උදාහරණයක් කියත හැකියි. ඒ වගේ දේවලුත් තියෙන පුනර්කරණය. කියන්නේ එකම දේ කිහිප වරක් අපිට කරන්න වෙනවා. මම කියන්නක උදාහරණයක් අපි ගත්ත උදාහරණ තමයි දැන් තේ එකක් හදන ගමන් සීනි දානවා. සීනි දාලා මොකද අපි කරන්නේ? පොඩ්ඩක් රහ බලනවා. රහ බලලා සීනි මදි නම් ආයෙ පාරක් සීනි දානවා. අර නැවත නැවත සිදු වෙනව නේද? සීනි දාලා දිය කරලා ආයෙ රස බලනවා. ආයෙ මදි කියලා හිතුනොත් මොකද කරන්නේ? ආයෙ ටිකක් සීනි දානවා. හදිස්සිය සීනි වැඩි කියලා හිතුනවා නම් මොකද කරන්නේ? තේ ටිකක් දානවා නේ. ඒක මොකද වෙන්නේ? අර එකම ක්‍රියාවලිය නැවත නැවත සිදු වෙනව නේද? අන්න ඒ වගේ එකක් අපි කියන්නේ පුනර්කරණයක්. ඒ වගේ ඒවා පාලන ව්‍යුහ මේ ඇල්ගොරිතම් වල තියෙනවා. එකම දේ කීප වතාවක් යම් කොන්දේසියක් උපදිනකන් දැන් මොකද්ද? කොන්දේසිය මේ තේකේ නියම රස එනකන් සීනි දානවා නේද? නැත්තම් තේ එකතු කරනවා. මේ එකම ක්‍රියාව නැවත නැවත සිදු වෙන අවස්ථා තියෙනවා. ඔව්. ඒතර වන්න මේ පාලන ව්‍යුහ තුන තමයි මේ අපි භාවිත කරන ඇල්ගොරිතම් එකක තියෙන්නේ. හරි? ඊට පස්සේ පොඩ්ඩක් බලමු අනුක්‍රමණය සීක්වන්ස් එක. මේ මොකද සීක්වන්ස් එකේ ලක්ෂණය? ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා එක එල්ලේ හරියට පඩිපෙළක් බැහැගෙන යනවා වගේ ගලාගෙන එනවා නේ. පඩිපෙළක් බැහැගෙන යනකොට අපි මොකද තීරණය කරනවද? මෙහෙට හැරෙනවද මෙහෙට හැරෙනවද කියලා නැහැ නේ. තාපස්ස යනවද? එහෙම නැහැ. අපි ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා පිළිවෙලට බැහැගෙන යනවා. ඒතර අනුක්‍රමණයත් ඒ වගේ. බලන්න ඇල්ගොරිතම් පිහිටි පියවර කිහිපයක් හෝ සියල්ලම හෝ ආරම්භක පියවර සිට
අවසාන පියවර දක්වා ඉහළ සිට පහළට එක එල්ලේ අනුපිළිවෙලින් ක්‍රියාත්මක වීම අනුක්‍රම ලෙස හැඳින්වේ. නේ? ආරම්භය අවසාන දක්වා එක එල්ලේ අනුපිළිවෙලට ක්‍රියාත්මක වුණාම කියනකොට අපි කියනවා මේක අනුක්‍රමණය සහිත ගැලීම් සටහනක් කියලා. උදාහරණ පඩිපෙළෙන් ගමන් කිරීමේදී පඩියෙන් පඩිය නැගීම හෝ බැසීම. ඒ පඩිය බහින එක්කෙනා ආපස්සට යන්නේ නැහැ නේද? නේ තීරණ ගන්න යන්නේ නැහැ නේ මේ හැරෙනවද නැද්ද කියලා නේ. එයා බෑගෙනම යනවා. නගින එක්කෙනා ඉක්මනට නැගගෙන යනවා. ඒ වගේ තමයි මේ අනුක්‍රමණයක් කියන්නේ. ඊළඟට බලමු වර්ණය. සිලෙක්ෂන් එකක්. යම් තේරීමක් තියෙන බලන්න. ඇල්ගොරිතම් එක ඇතුළත් කොන්දේසි තුප්ත වීම හෝ නොවීම අනුව ක්‍රියාත්මක කළ යුතු පියවර කුමක්ද යන තීරණ අවස්ථාවක් වර්ණය ලෙස හැඳින්වෙනවා. වර්ණයක් එන්නේ නිකම්ම නෙමෙයි. මොකක් හරි කොන්දේසිය තුප්ත වීම හෝ නොවීම මතයි මේක තීරණය වෙන්නේ. අපි දැන් ගත්තේ සංඛ්‍යාව දෙකෙන් බෙදුනාම ඉතිරිය බිඳුව නම් ඔන්න කියනවා ඉරට්ට සංඛ්‍යාව කියලා. ඉතිරි එක නම් අපි කියනවා ඔත්ත සංඛ්‍යාවක් කියලා. ඒතොර ඒ යම් කොන්දේසියක් තියෙනව නේද? ඉතිරිය බිඳුවට සමානද නැද්ද? ඒ මත තමයි මේක තීරණය වෙන්නේ නේ. ඒ වර්ණයකදීත් ඒ යම් කොන්දේසිය තුප්ත වෙනකම් ක්‍රියාව සිදු වෙනවා. බලන්න පළමු ශ්‍රේණියේ දරුවෙකු ඇතුළත් කිරීම මේ වසරේ ජනවාරි 31 දිනට දරුවෙකුගේ වයස අවුරුදු 5ට වැඩි නම් පාසල ඇතුළු කරන්න පුළුවන් නේ. අපි දන්නවනේ ඔව් ඉස්කෝලේ දාන්න මොකද්ද මූලිකම සුසුකම් වෙන්න ඕනේ? එම අවුරුද්දේ ජනවාරි 31ට එනකොට අවුරුදු 5ක් සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. 5ට වැඩි නම් මොකද වෙන්නේ? අපිට ගන්න පුළුවන් තීරණය පාසලට ඇතුළත් කළ හැකියි. එසේ නොවේ නම් ගෙන 5ට අඩුයි. එහෙනම් මොකද වෙන්නේ? පාසලට ඇතුළත් කළ නොහැකි. ඔන්න ඔය වගේ දෙයක් තමයි වර්ණයක් කියන්නේ. යම් තැනකදී තීරණයක් ගන්නවා. මේ මෙතනදී නම් වයස වැඩි නම් පාසල ඇතුළත් කරගන්න පුළුවන් කියලා කියනවා. වයස අඩු නම් පාසලට ඇතුළත් කරගන්න නොහැකි කියලා කියනවා. ඊළඟට පුනර්කරණය. ඇල්ගොරිතම් එක ඇතුළත් පියවර කීපයක් හෝ කොන්දේසිය තුප්ත වන තෙක් හෝ තුප්තව පවතින තුරු හෝ නැවත සිදුවීම පුනර්කරණය ලෙස හැඳින්වෙනවා. එකම ක්‍රියාව නැවත සිදු වෙනකොට තමයි අපි පුනර්කරණයක් කියන්නේ ඇල්ගොරිතම් ඇතුළත. මොකක් හරි ඒකත් නිකම්ම නෙමෙයි. සමහර ඇල්ගොරිතම් තියෙනවා නවතිනෙම නැතිවක් තියෙනවා. නේ? අපි තුමු ස්වභාවික ජල චක්‍රය ගත්තොත් එහෙම මොකදනේ එකම ක්‍රියාව නැවත සිදු වෙනවා. නවතින්නේ නැහැ නේද? මේ සමහර පුනර්කරණ තියෙනවා. ඒක එක්තරා කොන්දේසියක් තුප්ත වෙනකම් තමයි ක්‍රියාව නැවත සිදු වෙන්නේ. නැත්නම් මොකක් හරි කොන්දේසියක් තුප්තව පවතින තුරු තමයි මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. හරි? ඒ වගේ විවිධ අවස්ථා තියෙනවා. ඒක පුනර්කරණය එමය වෙන්නේ. හරි? බලන්න ඔන්න. පන්ති භාර ගුරුතුමා හෝ ගුරුතුමිය ශිෂ්‍ය නාමලයක ලකුණු කිරීමේ ක්‍රියාවලිය. මොකද වෙන්නේ? ඔන්න පන්ති භාර ටීචර් නම කියවනවා. ඉන්නවනම් එක දානවා නැත්තම් බිංදුව දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බලනවා තව ළමයි ඉන්නවද කියලා. රෙජිස්ටර් නේ. ඉන්නවනම් ඊළඟ ළම කියවනවා. ඉන්නවනම් එක දානවා නැත්තම් බිංදුව දානවා. දැන් මේ ක්‍රියාවලිය මොකද්ද? එකම ක්‍රියාව නැවත සිදු වෙන්නේ නේද? ළමයාගේ නම කියනවා. ඉන්නවනම් එක දානවා නැත්තම් බිංදුව දානවා. ඊළඟ ළමයාගේ නම කියනවා. ඉන්නවනම් එක දානවා නැත්තම් බිංදුව. නැත්නම් මේක මොකද්ද මෙතන තියෙන්නේ? පුනර්කරණයක් තියෙන්නේ. හැබැයි මොකද්ද කොන්දේසිය? මොකද්ද කොන්දේසිය එතන දාන්න පුළුවන් අපිට? ළමයි ටික ළමයි 40 ගෙම නම් කියවෙන තුරු. නේ? ඒ පුනර්කරණය කියලා නේද? නවතින්නේ නැති දෙයක් නෙමෙයිනේ. නවතින වෙලාවදී මොකන වෙලාවේ නවතින්නේ? ළමයි ටික නම් කියවෙලා ඉවරනට පස්සේ. නේද? අන්න ඒ වගේ දෙයක් තමයි පුනර්කරණය කියන්නේ. හරි? නැවත සිදු වෙන හැබැයි යම් කොන්දේසියක් තුප්ත වෙනකන් නැත්තම් තුප්තව පවතින තුරු. බලන්න ඇල්ගොරිතම් ඉදිරිපත් කිරීමේ විවිධ මෙවලම් භාවිතය. දැන් අපි මේ ඇල්ගොරිතම් එකක් ඉදිරිපත් කරනකොට නේ මොකද ඇල්ගොරිතම් එක කරන්නේ? මොකක් හරි ගැටලුවක් විසඳන්න පාවිච්චි කරන ක්‍රියාවලිය අනුපිළිවෙලට ලියන එක. නේ? දැන් ඔය ලියන එක ඒකට ඔක බලන කෙනෙක්ට තව පැහැදිලි වෙන්නත් එක්ක ඕක ලියන ක්‍රම දෙකක් තියෙනවා. හරි? ඇල්ගොරිතම් එක සාමාන්‍යයෙන් ලියන්න පුළුවන් විවිධ මෙවලම් භාවිතා කරලා ලියන එකක් තමයි ගැලීම් සටහන් කියන ක්‍රමය. හරි? ෆ්ලෝ chart කියලා කියනවා. තව එක අනිත් ක්‍රමය මොකද්ද? මතකද? ව්‍යාජකේත්
ව්‍යාජකේත සූඩෝකෝඩ් අපි ඇල්ගොරිදම් එකක් ලියන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගැලීම් සටහන එක රූපමය ආකාරයක් ෆ්ලෝ චාර්ට් කියලා කියනවා. අනිත් එක තමයි සූඩෝකෝඩ්. ඒක ලියන්න තියෙන රූපමය ආකාරයෙන් ලියන්න තියෙන හරියට ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් වගේ. හැබැයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් නෙමෙයි. හරි ලියලයි හරි බලමු. ඔන්න ගැලීම් සටහන ගැන දැන් ඉගෙන ගන්න හදන්නේ. ෆ්ලෝ චාර්ට්. ඇල්ගොරිදමේ රූපමය ආකාරයෙන් පීවරෙන් පීවර ගොඩනගෙන හෝ ගොඩ නැගී ඇති ආකාරය හෝ ඉදිරිපත් කිරීම සඳහා ගැලීම් සටහන යොදාගෙන මේ රූපමය ආකාරයට මේක කරනවා නම් මොකක් හරි ගැටලුව විසඳීමේ ක්‍රියාවලිය අපි ඇල්ගොරිදම් එකකට විදිහට ලියලා ඒක රූපමය ආකාරයට දක්වනකොට තමයි ගැලීම් සටහන් භාවිතා කරන්නේ. මෙහිදී එක් ක්‍රියාව දැක්වීම සඳහා පහත් දැක්වෙන සංකේත භාවිතා. ඒතර මේ ගැලීම් සටහනුත් අපිට ඕන විදිහට අඳින්න පුළුවන්ද? අපිට ඕන සංකේත දාලා එහෙම බෑ නේ. ඒකට සම්මත සංකේත තියෙනවා. ඒ සංකේත පාවිච්චි කරලා තමයි ගැලීම් සටහනක් අඳින්න ඕනේ. හරි ඔන්න බලන්න සංකේත ටික මතක් කරගන්නකෝ. දැන් මේ සංකේතයේ අදහස. මොකද්ද මේක පාවිච්චි වෙන්නේ? ඒක සමචතුරස්‍රයන් නෙමෙයි. නැත්තම් මේ ඍජු කෝණාසයන් නෙමෙයි. මෙතන වක්‍රව තියෙන නේ. හතර මුල්ලෙම මොකටද මේ පාවිච්චි කරන්නේ? ආරම්භය හෝ අවසානය. මේ ඇල්ගොරිදම් එකේ ප්‍රධාන ලක්ෂණය තමයි ආරම්භයකුත් අවසානයකුත් දක්වන්න ඕන. හරිද? ඒතකොට ඒක පටන් එක භාවිතා කරන්නේ මේ ආරම්භය හෝ අවසානයේ තියෙන මේ සංඥා මේ සලකුණ මගින්. මේ සලකුණ ඇතුලේ තමයි අපි ලියන්නේ ආරම්භය හෝ අවසානය කියලා. හරිද? ඊළඟට මොකද මේ සලකුණ? ආදානය හා ප්‍රදානයක් නම් මේක ඇතුලේ තමයි අපි ලියන්නේ නේ. මේක ඇතුලේ තමයි ලියන්නේ ආදානයක් හෝ ප්‍රදානයක්. ඊළඟට මේකෙ මොකද කරන්නේ? ක්‍රියාවලිය. ඔව් ක්‍රියාවලියක් මොකක් හරි ක්‍රියාවලියක් නම් අපි මේක ඇතුලේ තමයි ලියන්නේ නේ. ඒක හදනවා නම් ඒකට සීනි දානවනේ ඒක ක්‍රියාවලියක එක ලියනවා මෙතන. හරි නැත්නම් ඍජු කෝණාංශයක වර්ගඵල හොයන්න එහි දිග පළල ගුණ කරනවා නම් ඒක දිග පළල ගුණ කිරීම ක්‍රියාවලියක් නේ. ඒතකොට ඒක ලියන්නේ මේ වගේ සමතුලිතයක් හරහා. ඊළඟට මේක මොකද්ද? යම් තීරණයක් ගන්න වෙන අවස්ථාවකදී අපි භාවිතා ගන්න මෙන්න මේ සංකේතනේ තීරණය. ඊළඟට මේක මොනවද? ගැලීම් දිශාව නේ. දත්ත ගමන් කරන්නේ කොහෙද? පල්ලෙහාටද ඉහළටද නැත්නම් වමටද දකුණටද කියලා වෙන්නන්නේ මේකේ. ඊළඟට මේක මේක සම්බන්ධක. ඒ කියන්නේ මේක විතර වැදගත් වෙන්නේ නැහැ. දැන් ෆ්ලෝ චාර්ට් එක ඇදගෙන යනකොට අපි පිටුව ඉවරනවා. හැබැයි ඉවර නැහැ ෆ්ලෝ චාර්ට් එක. ඒතකොට අපිට වෙන පිටුවකට ගන්න නම් මේ වගේ සම්බන්ධකයක් අවසානයේ සම්බන්ධ කරලා අපිට ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ ගැලීම් සටහනක් ඇඳලා මේ රූප ආශ්‍රයෙන් ගැලීම් සටහනක් අඳින විදිහ බලමු. දැන් බලන්න අනුක්‍රමණය සහිත ගැලීම් සටහනක් මම අඳින්න යන්නේ. මොකද්ද? වෘත්තයක වර්ගඵලය ගන්න එක කරන්නයි තියෙන්නේ. කොහොමද වර්ගඵලය හොයන්නේ? වෘත්තයක. πr වර්ගය. ඒතකොට අවශ්‍යනේ මොකද්ද? ආදානය මොකද්ද? අර එච්චරයි නේද? අර දන්නව නම් අපිට වර්ගඵලය හොයන්න පුළුවන්. එහෙනම් ඔන්න. ආරම්භය අපි සලකුණු කරමු මෙහෙම අනිවාර්යෙන්ම සම්මතය ලෙස. ඊළඟට මොකද්ද? ආදානය. අරේ ලබා ගන්න එකනේ. වෙන මුකුත් ගන්න දෙයක් නැහැ නේ. ඊළඟට මොකද කරන් තියෙන්නේ? වෘත්තේ වර්ගඵලය ගන්න එකනේ. πr වර්ගය දාලා අපිට ගන්න පුළුවන්. ඊළඟට වෘත්තේ වර්ගඵලය ප්‍රකාශ කිරීම. හරිද? ඒකට ඒක තමයි එකක් දාලා තින්නේ සමාන්තරාංශයක හැඩයට. ඊදුව එක අවුට්පුට් එකක් නේ. දැන් හෙව්වා හෙවල වර්ගඵලය ප්‍රකාශ කරනවා. අවසානයේ දාන්න ඕන. අනුක්‍රමණය සහිත ගැලීම් සටහන. ඊළඟට අපි බලමු වර්ණය සහිත ගැලීම් සටහන. අපි කලින් කරපු සංඛ්‍යාව කොතේදී රට්ට දෙන්න තෙවීම. හරි? ආරම්භය ගන්නවා සංඛ්‍යාව ලබා ගන්න. නේ? සංඛ්‍යාව ගත්තට පස්සේ අපිට කියන්න පුළුවන්. ඒක තමයි ආදානය. ඊළඟට සංඛ්‍යාව දෙකෙන් බෙදා ශේෂය සෙවීම. ඒක ක්‍රියාවලියක්. මේ දෙකෙන් බෙදලා ශේෂය සොයනවා. සොයන එක මේ ගැටලුවේ තරක් ක්‍රියාවලික තැනක් නේද? ඊළඟට අපි බලනවා යම් තීරණයක් ගන්න වෙනවා ඊළඟට මොකද්ද? ශේෂයේ බිඳුව වේද? ඔව් නම් මොකද කියන්න වෙන්නේ?
ඒ සංඛ්‍යාව නැතිනම් කියන්නේ නම් එක ඔත්තේ සංඛ්‍යාවක් කියලා. හරි නිමාව දෙනවා. හරි එහෙනම් මෙතන වර්ණයක් උනේ යම් තීරණයක් ගන්න වුණා. ඊට බලමු පුනර්කරණය සහිත ගැලීම් සටහන. සංඛ්‍යා සමූහයක එකතුව සෙවීම. ඔන්න මෙන්න මේක තමයි බලන්න. දැන් අපිට තියෙන්නේ මොකද්ද? සංඛ්‍යා සමූහයක්. සංඛ්‍යා කීපයක් දෙනවා. ඒ සියල්ලම එකතු හොයන්නයි ඕන ප්‍රෝග්‍රෑම් එක. එතන ආරම්භය ගන්නවා. ඊට පස්සේ මුලින්ම අපි ගන්නවා එකතු හොයන්න කියන්නේ සංඛ්‍යා සමූහය. එතකොට ආරම්භ එකතුව කීයද? එකතුව බිඳුවයි නේද? ඔව් දැන් සංඛ්‍යා ගත්තේ නැහැ තාම නේ. සංඛ්‍යාව ඊළඟටනේ කියවන්නේ සංඛ්‍යාව කියවීම නේද? මුලින්ම එකතුව බිඳුවයි. ඒතර ඒක මුලින්ම සටහන් කරලා ඊට පස්සේ මොකද කරන්නේ සංඛ්‍යාව කියවන. දැන් එකින් එක සංඛ්‍යා එකතු කරන්න යන්නේ. නේ එකතු කර කර යනවා. ඒතර දැන් මෙතන මේක තිබෙන මේක තේරෙනවද? එකතුව සමාන එකතුව ධන n. මේ කියන්නේ පැරණි එකතුව. දැන් අලුත් එක අලුතෙන් මේ සංඛ්‍යා එකතු කරන්න කලින් එකතුව මේ. ඒතර නව එකතු වෙන්නේ මොකද්ද? කලින් එකතුවට අලුතින් එකතු කර ඇතුල් කරපු සංඛ්‍යාව එකතු කරාට පස්සේ අලුත් එකතු වෙන්නේ නේද? ඒතර මුල්ම අවස්ථාවේ එකතු මෙතන එකතු බිඳුවයි. මොකද කලින් ඇවිල්ලා නැහැනේ. එතකොට මෙතනින් එන සංඛ්‍යාව තමයි එකතු වෙන්නේ. දෙවෙනි අවස්ථාව වෙනකොට මේ සංඛ්‍යාව මෙතන තියෙන එකතුව මෙතනට එනවා. ඊළඟ සංඛ්‍යාව මෙතනට එනවා. ඒ දෙක එකතු තමයි අලුත් එකතු වෙන්නේ. කොට ඊට පස්සේ අපි බලනවා තව සංඛ්‍යා තියෙනවද? ඔව් නම් ආයෙ යන්න ඕන මෙතනට ගිහිල්ලා ආයෙ n කියවන්න ඕන. කියවලා මේ විදිහට වැඩේ කරලා පහළට යන්න. හදිසියට තව සංඛ්‍යාවක් නැත්නම් මොකද වෙන්නේ අපිට සම්පූර්ණ එකතු ප්‍රතිදානය ගන්න පුළුවන්. ඔව් ඒතර ඔය වගේ එකක් තමයි පුනර්කරණය වෙන්නේ.